ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා සුවිශේෂක මාක්තුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයන් එතන නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවකු දැන ගැනීම ඔවුන්ගේ උන්වහන්සේගේ කැමැත්ත නොවිය. කුමක් නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති. ඔවුන් වහන්සේ මරන්නෝය. මරණු ලැබූ පසු උන්වහන්සේ තෙදිනකින් නැවත නැගිටින්නාහයි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේගෙන් අසන්නටද ඔවුහු බිය වූහ. ඔහු කපර්නාමයට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන විවාද කළහුදැයි ඔවුන්ගෙන් ඇසුසේක. එත ඔවුන් නිහඬ වූහ. මද වඩා උසස් කවරෙක් දැයි මගදී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි. එකල උන්වහන්සේ වැඩහිඳ 12 දෙනා කැඳවා ප්‍රථමයා වන්නට කැමැත්තේ හැමතෙම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුයයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුළු කරගෙන මේ බඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා පිළිගන්නේ මානව මා ඒවා වදාළ තැනන් වහන්සේයයි ඔවුන්ට වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි දේව වචනය අද අපිව ගැඹුරට අරගෙන යා යුතුම වෙනවා. උන්වහන්සේ වෙරළේ ඉන්න ජනතාවට දේශනා කරලා ඊට පස්සේ පේදුරුගේ බෝට්ටුව තීරණය කරලා ඒකට නැගලා කියනවා මදක් දියඹට අරගෙන යන්න කියලා. මදක් දියඹට අරගෙන ගිහිලා තමයි දේශනා කරන්නේ. එහෙම දේශනා කරයින් පස්සේ ඒ පේදුරුතුමාට කියනවා අපි දියඹට යමු මසුන් අල්ලන්න කියලා. ඒතර යන්නේ පේදුරුතුමාත් එක්ක විතරයි මගේ ප්‍රමාන්තයනේ. ඒ දියමෙදී මසුන් ඇල්ලුවයින් පස්සේ ඒක ඇවිල්ලා සඵලතාවයේ සුභාරංචියකට වඩා අතහැරීමේ සුභාරංචියක්. උන්වහන්සේ කතා කළා කියනවා අතහැරලා මාත් එක්ක එන්න. මම ඔබ මසුන් නෙමේ මිනිස්සුන් අල්ලන තැනකට ගන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ අයිති කරගන්න අධ්‍යාත්මය මගේ ප්‍රමාන්තයනේ. මේ ලෝකේ ලබා ගන්නවා කියන තැන අපිට ඉතුරු වෙන්නේ මාළු විතරයි. මසුන් විතරයි. හැබැයි මිනිස්සු කියන තැනට රාජ්‍යයේ අරමුණක් කරා යන්නට ඔබට ඒ මසුන් අතහරින්නම වෙනවා. ගොඩාක් වෙලාවට අපි කැමති නැත්තේ මොකද මේ අතහරිනවා කියන එකට කැමති නැත්තේ අපිට අතහරින්න දේ ඇති දේ අපි බදාගෙන අපි අපේ කරගෙන අපි අයිති කරගෙන ඒක පෙරේත කමක අපි රැඳිලා කොටින්ම කියනවා නම් අපි අධ්‍යාත්මිකත් පෙරේත වෙලා තියෙන්නේ. අධ්‍යාත්මිකක් බෞද්ධ දර්ශනයේ හරි ලස්සනට තැනක් තියෙනවා. ඒකේ කෙලින්ම සම්බන්ධ කරනවා නෙමෙයි. බෞද්ධ දර්ශනයේ කියනවා ඔබ නිවනට ආසා වුණොත් එහෙම ඔබට නිවන් දකින්න බෑ කියලා. නිවනට ආස වෙන කෙනා ඒකත් ඒගොල්ලෝ කියන්නේ ඒකත් කෙලස් කියලා. ඒ කියන්නේ ඒකත් කාමය ඇලීමක්. නිවනට ආස වුණොත් ඔබට නිවන දකින්න බෑ. නමුත් මෙතන කියන්නේ එහෙම නෙමෙයි. අපිට ස්වර්ගයට ආස වෙන්න වෙනවා. නමුත් මෙතනදී අධ්‍යාත්මික පෙරේතකමක්. ඒ කියන්නේ මේ ලෝකයේ තුල ඒ කියන්නේ යාඥා කරන්නේ දේවල් ලබා ගන්නවයි කියන තැනකදී මගේ ප්‍රමාන්තයනේ. එහෙම තැනක තමයි අපි ඉන්නේ. ඉතින් මේ දවස්වල ඒකයි යාඥා කරනවා වැඩි වෙලා තියෙන්නේ නැද්ද? කොරෝනා හැදෙලා පස්සේ ලොක්ඩවුන් එක දැන් තවත් දික් කරලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනිදා වෙනකන් යනවා කියලා කියනවා. දන්නේ නැහැ තාම ගියේ නැහැ නැද්ද? ඉතින් මේ ප්‍රශ්න අරගලත් එක්ක මගේ ප්‍රේමවන්තයනි යන්තම් බැලු බැල්මට නම් නැද්ද? මරණ ප්‍රමාණය 100ට ඊයේ අඩු වුණා නේද? ඉතින් හරි යන්තම් හිත සැනසෙනවා 100ට අඩු වෙගෙන යනවා කියලා කියන්නේ වැක්සින් එක ගහගෙන ය아가න නැද්ද? වැක්සින් එක කෝටි ගාණක් දැන් ගහලා එහෙම වැක්සින් එක ගහගෙන මරණ අඩු වේගෙන යනකොට ඔබට උන්වහන්සේවත් අමතක වේගෙන යනවා. ඔය තියෙන භක්තිය ඔය කරන නුවණ ඔය යාඥා ඔය විදිහටම කරගෙන යනවද? අපි ඔකට කියන්නේ crisis oriented prayer. අපි ජීවිතේ ගොඩාක් වෙලාවට අරගලයක් ටාගට් කරගෙනයි අපි යාඥාවේ ඉන්නේ මගේ ප්‍රමාන්තයනේ.
නමුත් ස්වාමින් වහන්සේ මේ සිප්පි කටු ඇහිඳින අධ්‍යාත්මයෙන් ගැඹුරට උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා යන්න. ඒක අපි දකින්නේ මේ ගමන මේ සති ගාන තුලාවට අපි දැක්කා උන්වහන්සේ සෙසරියා පිලිප්පි ගිය සතියේ හිටියේ දෙකපුලිස ඊට පස්සේ ප්‍රේමවන්තනි උන්වහන්සේ මේ අන්‍ය ජාතික ප්‍රදේශයෙන් යන ගමන් කතා කරලා මොකක්ද කියන්නේ? උන්වහන්සේ පැහැදිලිවම කතා කළා කියනවා මේ ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච ප්‍රසිද්ධ නැති පැත්තක ජේසුස් ගෝලයන්ව එක්කගෙන යන්නේ ගෝලයන්ට යම් කිසි දෙයක් ගැඹුරු දෙයක් කියා දෙන්න. ඒක ලෝකේ ඉන්නදී ඔබට තේරෙන්නේ නැහැ. ලෝකේ යන රැල්ලත් එක්ක ලෝකේ යන විදිහත් එක්ක තේරෙන්නේ නැහැ. ඒක වෙනම ඉගැන්වීමක්. ස්වාමීන් වහන්සේ ඔබට මතක නම් ගිය සතියේ පළවෙනි කියවීමේ උන්වහන්සේගේ දුක් විඳින 16ගේ කන් විවර කරා. යෙසායා 50 පස්වෙනි වගන්තිය. උන්වහන්සේ මගේ කන් විවර කර ඇත. කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධව කැරලි ගැස්සුවේවත් එතුමන්ට පිටුපා ගියේවත් නැත. කන් පහදලා තියෙනවා. ඒ කියන්නේ මට දැන් ඇහෙනවා උන්වහන්සේව එපාතා කියලා වික්කල් බිහිරට සවන්න දුන්නාම තමයි එයා පැහැදිලිව කතා කරන්න ගන්නෙ. මම ප්‍රමාන්තනේ ඇහෙනවා කියලා කියන්නේ එයා ඇහෙන දේ කියනවා විතරක් නෙමෙයි. ඇහෙන දේ අනුව ඔබ ජීවත් වෙනවා. පව් කරන සමාජයක පාපය ගිලිච්ච සමාජයක නෝවා ස්වාමීන් වහන්සේට ඇහුම්කන් දුන්නා. නෝවා ඇහුම්කන් දෙද්දී නෝවාට ස්වාමීන් වහන්සේ කියනවා කර්කශක ගිනි කාෂ්ඨක අවුවේ මුහුදක් ගඟක් පැත්ත පළාතක නැති තැනක නැවක් හදන්න කියලා. ඒ නැව හදද්දී මිනිස්සු විහිළු කරන්නට ඇති. මොනවද නෝවා මල්ලි නෝවා අංකල් නෝවා අයියා මොනවද මේ කරන්නේ මොනවද මේ කරන්නේ පිස්සුද? අනිත් අයට ඒක විකාරයක්. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන දේ ඔබ ජීවත් වෙන්න යද්දී ඔබ විහිළුවක් වෙනවා මිනිස්සුන්ට. ඒ වගේම එක තැනක් එනවා. ඔබ ඒ අනුව ජීවත් වෙන්න ගද්දී. හිතන්න දැන් මෙච්චර කල් ඔබ ස්ටෙලා වෙච්ච කෙනෙක් කියලා. හැමදාම හවසට ස්ටෙලා වෙනවා. ලොක්ඩවුන් නිසා නැද්ද? ඒ කියන්නේ එක පෝස්ට් එකක් තිබ්බා කොරෝනා 3 වෙනි මොකද්ද වැක්සින් මාත්‍රාව ලබා ගන්නට ඉන්න සෙනග කියලා බාර් එකක් පෙන්නලා පොලිම තියනවා 70ක්ම ගාණක් නැද්ද? ඒ කියන්නේ 3 වෙනි මාත්‍රාව ගන්න ඉන්නේ නැද්ද? මේ මයි ප්‍රේමවන්තනි දැන් හිතන්න හැමදාම හවසට ඔබ බොනවා කියලා කට්ටියත් එක්ක සෙට් වෙලා කියලා. ඒතර ඔබ ඔය සෙට් වෙන එකත් එක්ක ඔබට උන්වහන්සේ වැහෙනවා එක දවසක. වැරදිලා වගේ. බීලා ඉන්නේ නැති ඇහෙන්නේ නැහැ හොඳේ. තේරුණාද කියන එක? ඒ උන්වහන්සේ වැහෙනවා. ඔබ තීරණයක් ගන්නවා මම අද නම් බොන්නේ නැහැ කියලා. ඔබ සෙට් එක ගහම ඉඳලා වීදුරුවට දාලා ෂැන්ඩි කරලා දෙනකොට ඔබ කියනවා මචං අද මම බොන්නේ නැහැ. මොකද ඔබට වෙන්නේ? ඔබව පළවෙනි දවසේ තරයි ඊට පස්සේ ඔබව නන්නත්තර කරනවා. ඊට පස්සේ ඔබට එතන ඉන්න බෑ. ඩබල් මීනින් ජෝක්ස් දාන තැනක ජරාව කතා කරන තැනක ඔබත් ඒකට උල්පන්දන් දීදී hina වෙවි ඉන්නවා. ඔබ ඒකට hina වෙනවා කියන්නේ ඔබ ඒකට කැමති කියන එක. ඔබ hina වෙන්නේ නැතුව ඉන්න බලන්න. තමුසෙට මොකද වෙලා තියෙන්නේ? මෙන්න රෝන් යනවා නැද්ද? අන්න ධර්ම දානවා. ඔබ ඉවර කරනවා මගේ ප්‍රමාන්තයෙන්. ඒක තැනක් ඉන්නවා ඔබ ස්වාමීන් වහන්සේට ඇහුම්කන් දීලා ඔබ ජීවත් වෙද්දී. ඔබ නන්නත්තර වෙනවා. ඔබ හිතන්න ඔබ පෙම්වතෙක් ඔබ පෙම්වතියක් ඔබ ආදරය කරන ආදරේ නාමයෙන් ඔබ යන තැන් තියෙනවා කරන දේවල් තියෙනවා වීඩියෝ කෝල්ස් තියෙනවා ඔබගේ ජීවිතයක් තියෙනවා සාධාරණීය කියන්නේ ආදරේ පිරී ඉතිරි ගලා යෑමෙන් තමයි ඒ ශාරීරික සම්බන්ධතාවයට එන්නේ ආදරේ නිසා නැද්ද ප්‍රේමය නම් ඔබ ස්වාමීන් වහන්සේ වැහෙනවා ඔබ කියනවා බබා ඩාර්ලින් මම ඊට පස්සේ මේ වීඩියෝ කෝල් එක ගන්නෙ නැහැ මම මෙහෙම කරන්නේ ඔබගේ පෙම්වතා ඉස්සරහා දන ගහලා අනේ දෙවඟනක් ඔබ කියයිද කියනවා දාලා යනවා මගේ ප්‍රේමවන්තය දෙනවද කියන එක ඔය දේ ඔබට ඕන දේ එයාට ඕන දේ දෙන්නේ නැත්නම් 90%ක් දාලා යනවා සම්බන්ධතාව රැඳිලා තියෙන්නේ රාගයත් කාමයත් එක්ක ශ්‍රාවකත්වය කියන එක ලේසි දෙයක් නෙමෙයි උන්වහන්සේ කියන දේ කරනවායි කියන එක ඒක ලේසි පිට බාහිර අමතක කරන්න ඔබ ඇතුළෙම ඔබට විරුද්ධ වෙනවා සමහර වෙලාවට ඔබ නිදිය ගන්න පුරුදු වුණේ අසභ්‍යතේ බලලා නම් ස්වංවින්දනය කරලා නම් ඒක ඔබ අතාරින්න බලන්න
නින්ද යන්නේ අරගල කරනවා. ඇඟ ඉල්ලනවා. ඔබ බීලා ඒක අතාරින්න බලන්න. අතපය වෙවුලනවා. මගේ ප්‍රේමවන්තයනි, ඒ අඩුවත් එක්ක ඉඳලා ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙද්දී කුඩු ගහලා අතාරින මිනිස්සයාට සික් එක කියලා හැදෙනවා. අමාරුයි, ඇඟ රිතෙනවා, හැම හස්තියක්ම හන්දියක්ම රිතෙනවා, තරන්න බෑ. මගේ ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේගේ වචනය අහලා ජීවත් වෙන එක ලෙසි නෑ. එනිසා අපි ඔය වචනය අහන්න කැමති නෑ. ඕක සෙට් වෙන්නේ නෑ. ඕක මේ ඉන්න විදියට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගමු. ඔය විදියට යන්න බෑ. ඕක කාටද කරන්න පුළුවන්? ඕක ඕනේ නෑ. කියන තැනක අපි යනවා මගේ ප්‍රමාන්තනේ. අද පළවෙනි කීම එකයි කියන්නේ ස්වාමින් වහන්සේ මේ ඒ කියන්නේ ස්වාමින් වහන්සේට ඇහුම්කන් දෙන උන්වහන්සේගේ දරුවා පුතා කියන කෙනා. ඒ ස්වාමීන් වහන්සේගේ දරුවා ඔබ මගේ ප්‍රියාදර පුතා කියලා ඇහෙද්දී එකෙන් අදහස් කරන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි, එකෙන් අදහස් කරන්නේ නැහැ යාට සුඛිත මුදිත තැනක් හම්බ වෙනවා කියලා. පුත්‍රයා කියලා කියද්දී වචනය අද කතා කරලා කියනවා සලමොන්ගේ ප්‍රඥාවේ 13:13 දැහැමියා තමාට දෙවිඳුන් ගැන දැනීම ඇතැයි පිළිගනී. ඔහු සමිඳුන්ගේ පුත්‍රයා යයිද කියාගනී. දෙවනස්ගේ පුතා කියලා කියනවා. මේක වෙන සම්බන්ධතාවයක්. ඒ කියන්නේ ඔබ හඬ දුක් විඳින දාසයා කියලා කියන්නේ ප්‍රියාදර පුතා කියන අර්ථයමයි. අප්‍රමාන්තනේ දැන් මේ සම්බන්ධතාවයට ගියාම ඔබ ජීවත් වෙන්නේ ඉන කනෙක්ෂන් එකක් එක්ක. ඇතුලෙන් ඔබට උන්වහන්සේ වැහෙනවා. ඇතුලෙන් වෙනම මෙහෙවීමක්. ඒකයි ජුවම් උන්වහන්සේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ කතා කරලා කියන්නේ දේවාත්මයන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ දරුවෝය, පුත්‍රයෝය. රෝම 8:14 කතා කරන්නේ දේවාත්මයන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. කියන්නේ ඇතුලෙන් මඟ පෙන්වීමක්, මෙහෙවීමක්, ඉන වොයිස් එකක්. සමිඳුන් මගේ කන් පහදලා තියෙන එකයි. ඒක යෙසායා කතා කරන්නේ මම රියැක්ට් කරන්නේ මම කඹුලට ගහනට මම මූණ හරවන්නේ නැහැ. මම මරන්න අරගෙන යද්දී බැටළුවෙක් වගේ මං යනවා කීකරු වෙනවා. මං කීකරු වෙන්නේ මිනිස්සුන්ට නෙමෙයි. මං කීකරු වෙන්නේ මගේ ස්වාමින් වහන්සේට, මගේ තාත්තට, අබ්බාට, මගේ අප්පච්චිට. මොකද මම උන්වහන්සේගේ දරුවා, ප්‍රියාදර පුතා. උන්වහන්සේගේ කැම රෝම උන්වහන්සේ ජුවම් 4:34 කතා කරලා කියනවා මගේ ආහාරය මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීමයි කියලා. මගේ භෝජනය නම් ජුවම් 4:34 මගේ භෝජනය නම් මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්. එත මගේ ශක්තිය, මගේ භෝජනය එකයි. අප්‍රියමන්තනේ ඒක අමාරු දෙයක්. හරි මගේ කැමැත්ත ඉරෙන තැන. ඒකයි උන්වහන්සේ මල් වලට ගිහිල්ලා කෑ ගහලා කියන්නේ මා ස්වාමිනේ පුළුවන් නම් මේ පාත්‍රය අහක් කරන්න. මගේ කැමැත්ත නෙමෙයි ඔබවහන්සේගේ කැමැත්ත. ඒක ලේසි නැහැ. ඔබගේ මගේ මාංශයක් තියෙනවා. ඔබගේ මගේ මාංශයක්. ඒකයි රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ පවුලතුමා කතා කරලා කියන්නේ මා කරන්නේ මම අකමැති දේ. මා කරන දේ මම නොතේරේ. මා කරන්නට කැමති දේ මා ද්වේෂ කරන දේ. මා තුල ඇති පාපය මේක කරනවා. අහෝ මං වැනි කාලකන්ණියෙක්. හැබැයි මට ඔබගේ ඇඟ ඉල්ලන දෙයක් තියෙනවා. සිස්ටම් එකේ ඉල්ලන දෙයක් තියෙනවා. සමාජයේ ඉල්ලන දෙයක් තියෙනවා. ඒක අභිභව ගැඹුරේදී මතු පිට අතහැරලා ඔබ දියඹට යනකොට උන්වහන්සේ කතා කරන්නේ වෙනම දෙයක්. මම ප්‍රේමවන්තයන් උන්වහන්සේ කතා කරන ප්‍රඥාව වෙනම දෙයක්. ලෝකයේ සැප ඉල්ලද්දී, ලෝකයේ සැප දෙද්දී, ලෝකයේ වේදනාව වයින් කරන්න නූඩල්ස් එක ඉඳන්ම පැය භාගයක් තම්බිච්ච එක පට් ගාලා විනාඩි දෙකෙන් තම්බලා දෙන්නේ නැද්ද? හැම දෙයක්ම ඔබව පහසු කරන්න තියෙන්නේ. ජීවිතේ හැම දෙයක්ම. ඒ නිසා වේදනාව එපා. පෞල් ජීවිතේ හරි ඔබ රිදෙන තැන එපා. ඒක ප්‍රතික්ෂේප කරලා අපි කියනවා හෙඩොනිසම්. මගේ ප්‍රේමවන්තනේ අපි වින්දනය හොයාගෙන යන සමාජයක්. එහෙම තැනක ඔබ මම ඉන්නේ. එහෙම සමාජයක ඔබ මම හුරු වෙලා තියෙන, පුරුදු වෙලා තියෙන එහෙම තැනකට. හැබැයි උන්වහන්සේ කොඳුරන්නේ වෙනම දෙයක්. උන්වහන්සේ කතා කරන්නේ වේදනාවක්. ඒ වේදනාවේදී ඒ දුක් විඳින දාසයා රියැක්ට් කරේ නැහැ, රෙස්පොන්ඩ් කරා. උන්වහන්සේ දැනගහද්දී උන්වහන්සේ තාත්තට කිව්වා මවුන් නොදැන කරන වරදට සමාවෙන්න. හැබැයි එතනට යන්න අමාරුයි. ඒකට මගේ කැමැත්ත ඉරලා, මගේ ස්වාර්ථය ڇප්ප කරලා, ආත්මාර්ථය පොටි කරලා උන්වහන්සේගේ කැමැත්ත දරන එක ලේසි නැහැ. ප්‍රතික්ෂේප වෙනවාමයි මගේ ප්‍රමාන්තනේ. ඔබ 100% නරක වැඩ කරන්න,
100ක්. අනිවාර්යෙන් ලෝකය ඔබව මරනවා. ලෝකය ඔබව මරනවා. මරන්න බැරුව තවයි ඉන්නවා. ඒක වෙනම කතන්දරයක්. 100%ක් නරක වැඩ කරන්නේ. අනිවාර්යෙන් ලෝකය ඔබව මරනවාමයි. ඒ වගේම මම ඔබට කියනවා 100%ක් හොඳ වැඩ කරන්න. 100%ක් ඔබ හොඳ වුණොත් මොකද වෙන්නේ? ඒත් මරනවම තමයි. එහෙනම් කොහොමද ඉන්න ඕනේ? ෂේප්මන්ට් න්‍යායයි. ෂේප්මන්ට් එකේ. එහෙනම් පල්ලිත් යනවා පගහත් දෙනවා. පල්ලිත් යනවා කෝයිලෙත් යනවා. ෂේප් එකේ කියන්නේ ඒ පැත්තයි මේ පැත්තයි දෙපැත්තම නැද්ද? අර සුරවන් ටික ඉඹගෙන යනකොට මිසිස් සිල්වා නැද්ද? ඊට පස්සේ ඉඹගෙන ගිහිල්ලා දැන් ෆාදර් CCTV කැමරා එකෙන් බලන් ඉන්නවලු. හරි භක්තියෙන් ඔක්කොම උම්මා සෙන් ඇන්තනි උම්මා තේරුණාද කියන ඔක්කොම උම්මා දීලා ඊට පස්සේ සෙන් මයිකල් ඉන්නවලු. සෙන් මයිකල්ට උම්මා ඊට පස්සේ වටපිට බලලා යකාට තක් ගාලා උම්ම එකක් දුන්නලු. ෆාදර් තඩ පඩ ගාලා වෙලා "ඒ මොකද මිනිස්සු මොකද යකා විම්බේ?" කියලා හද්දි කොළ ෆාදර් මෙහෙමනේ. ඒ කියන්නේ ස්වර්ගයට ගියාම ඔක්කොම හරි මේ ඔක්කොම හරි හදිස්සියවට අපාට යන්න උනොත් මෙයාවත් පොඩ්ඩක් ෂේප් එකේ තියාගන්න ඕන. නැත්නම් යාටත් එකයිනේ උම්ම එකක් දෙලා ෂේප් එකේ තියාගන්නේ මගේ ප්‍රම. ඒ කියන්නේ අපි ඔක්කොම එහෙම අපි කියනවා never we can never compromise sin. පාපය එක්ක අපිට සෙල්ලමක් නැහැ. ඒ කියන්නේ මේ 110ක් 90ක් හොඳ වැඩ 110ක් ස්වාමීන් වහන්සේට මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් ආදරය කරනවා නැත්නම් ආදරේ නැහැ. එක්ක උන්වහන්සේගේ ඔඩොක්කුවේ නැත්තම් යකාගේ ඔගොට්ටුවේ මගේ ප්‍රමාන්තනේ. එනිසා අතරමැදි ගමනක් නැහැ. ඔබ අයිති නම් ස්වාමීන් වහන්සේට 100ක් අයිති නැත්තම් නැහැ. එනිසා අර චූටි ඔක පොඩ්ඩයිනේ ෆාදර්. ඔය පොඩි දේනේ. ඒක එහෙම එකක් නැහැ. මම ආදර ප්‍රමාන්තනේ ඒ මුළු පිළිතුරයි ගැනයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ජීවිතේ මුළු අයිතිය ගැන. එකයි එහෙම අයිතිය දෙද්දි ලෝකයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙනවාමයි. ඔබගේ මාංශයෙන් ඔබ ප්‍රතික්ෂේප වෙනවාමයි. මම ප්‍රේමවන්තනි ඒ කියන්නේ මුළු සිස්ටම් එකම හැදිලා තියෙන්නේ පාපයට ආවඩන තැනක. පාපයට බටර් ගන්න තැනක. මුට්ටි අල්ලන තැනක. මිනිස්සුන්ට කඩ යන තැනක. මිනිස්සු සතුටු කරන තැනක. ඔබට ඉන්න පුළුවන් දෙක බොරුවක්වත් කියන්න නැතුව. එක බොරුවක්වත් කියන්න නැතුව. බෑනේ අමාරුයි. ඔබ හොඳ බොරුනේ කියන්නේ නැද්ද? ජරා බොරු නෙමෙයි ආත්ම ගලවන බොරු. එහෙමත් බොරු තියෙනවා. ඒ කියන්නේ බොරුවෙන් තමයි ආත්ම ගැලවෙන්නේ. කොහෙටද දන්නේ ඒ ගැලවෙන ආත්ම යන්නේ? අපි අපිටම වංචා කරගෙන මගේ ප්‍රමාද. අපිටම වැරදි නම් වැරදි හරි නම් හරි. ඒ අතරමැද කිසි දෙයක් නැහැ. ඔව් නම් ඔව් නෑ නම් නෑ. ඒ අතරමැද කිසිම දෙයක් නැහැ. එනිසායි ස්වාමින් වහන්සේ අද කතා කරලා කියන්නේ උන්වහන්සේ කතා කරලා කියනවා මේ පුත්‍රභාවය තුල ජීවත් වෙද්දී පුත්‍රභාවය තුල ජීවත් වෙද්දී ඔබ වෙනස් තැනක. ඒකයි ජේසු එයාලව කඳ මුදුනට අරගෙන යන්නේ. ඒකයි ජේසු මාර්ක්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ කඳු කරේට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූසේක. උන්වහන්සේ වෙත ආවෝය. කඳු කරයට ඒ කියන්නේ මේ ලෝකයේ තලයෙන් එහා තලයකට ඔබට අරගෙන යනවා. මොකද කඳු මුදුනේ ස්වාමීන් වහන්සේගේ අභිමුව. එනිසා ස්වාමීන් වහන්සේ ඔබව මේ ඈතර වීම තරණයත් එක්ක ඈතර කරන තැනකට අරගෙන යන්නේ. එතන දෙන වෙන දේ වෙනස්. උන්වහන්සේ දකින්න දේ වෙනස්. ඒකයි යෙසාය 55 උන්වහන්සේ 8 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. යෙසාය 55 8 උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තයනි යෙසාය 55 උන්වහන්සේ කතා කරලා කියනවා සමිඳුන් වන මම මෙසේ පවසමි. මගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. මගේ සිතුවිලි අහස පොළවට වඩා බොහෝ ඉහළින් නැතිසේ නුඹේ මාර්ගවලට වඩා මගේ මාර්ග උසස්ය. නුඹේ සිතුවිලි වලට වඩා මගේ සිතුවිලි බොහෝසේ උසස්ය. ඔබට තේරෙන්නේ නැහැ උන්වහන්සේ හිතන විදිය. සාමුවෙල් ගිහිල්ලා දාවිද්ව තෝරගන්න තැන එතන ඉන්න වැඩිමල් සහෝදරයව දැකලා සාමුවෙල් හිතනවා මෙයා තමයි රජ කියලා. එයා නෙමෙයි රජ. අප්‍රමාන්තනේ සිත කපටි. ඔබ දන්න දේ නෙමෙයි. සිත කපටි. ඒක තේරෙන්නේ නැහැ. ඔබ හරි කියලා හිතන දේ නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබගෙන් ඉල්ලන්නේ.
ඔබ ගොඩාක් වෙලාවට ඔබගේ ජීවිතේ බත් මුට්ටියක නතර කරගෙන ප්‍රොමෝෂන් එකක නතර කරගෙන වාහනක තත්වයක තානාන්තරයක පට්ටමක ලාඩකම නතර කරගෙන ස්වාමීන් වහන්සේ ලෝකේ මවන්නට කලින් ඔබ තෝරගත්තේ ස්වාමීන් වහන්සේ තුල සුද්ධව නිකලල්ව ඉන්න එපිස් 1:4 උන්වහන්සේ කතා කරන්නේ ඒකයි. උන්වහන්සේට මහා අභිලාෂයක් තියෙනවා. මුළු රාත්‍රියම උන්වහන්සේ යාඥා කරනවා ලූක් 6:12 රාත්‍රියම යාඥා කරලා ගෝලයන්ව තෝරගන්නේ. එච්චර සීරියස් සිලෙක්ෂන් එකක්. ජීවිතේට එක සෙල්ලම් කරන්න නෙමෙයි. ඔබ මග නතර වෙලා ඉන්නේ. ඔබ ඒ වගේ ලොසින්ජර් අධ්‍යාත්මයක ඉන්නේ. ඔබට ඕනේ පාන් වැඩි කරගන්න. ඔබට ඕනේ බඩ පුරව ගන්න. උත්තර තැනක උත්තර ලැබෙනවා නම් ඕනම බිත්තරයක් ගයි ඔබ. එහෙම තැනක ඔබ නතර වෙලා ඉන්නේ. ඕක නෙමෙයි මගේ ප්‍රේමවන්තන ජීවිතේ අරමුණ. ඒකයි ජේසුස් අද ගෝලයන්ට කියා දෙන්නේ. උන්වහන්සේ කැමති වෙන්නේ අද සුවිශේෂය බලන්න. උන්වහන්සේ කැමති වෙන්නේ නැහැ එතන වෙන කවුරුත් එනවට. ඔහු එතන නික්ම ගලිලේ මැදින් ගිය. ඒ බව කිසිවෙකු දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවිය. උන්වහන්සේ මිනිසුන්ට ආදරෙයි. උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරා. 5000කට කන්න දුන්නා. බලවුන්න නැගටිව්ව. උන්වහන්සේ මහා පුදුම විදියට ඒ හැම දෙයක්ම කරා. හැබැයි ඒ හැම දෙයක්ම කරන තැන මගේ ප්‍රේමාන්තයනේ. ඒ හැම දෙයක්ම කරන තැන උන්වහන්සේ ආවේ ඒකට නෙමෙයි. එහෙනම් උන්වහන්සේ මැරෙන්නේ නැතුව අදත් ප්‍රාතිහාර්ය කරගෙනවා. එහෙනම් අද කොරෝනා වලට නියම උත්තරේ නැද්ද? උන්වහන්සේගේ සලුවේ ගාගෙන ඇවිල්ලා දෙනවා ලංකාව ලෝකෙට හතර වටේ මොන වැක්සින්ද නැද්ද? ගාගෙන යනවා. දැන් උන්වහන්සේගේ ඒ ශ්‍රීලේ අපි ඒව අනුභව කරනවා පානය කරනවා සප්‍රසාද ගන්න අයට කොරෝනා හැදුන්නේ නැද්ද? ඒ කියන්නේ සප්‍රසාදය බොරුද? සප්‍රසාදය දෙද්දි කොරෝනා හැදෙන්න බැරිද? ඒ කියන්නේ පූජා නතර කරලා තියන්නේ. ඒ කියන්නේ සප්‍රසාදය බොරුද? අපි ඉන්නේ එහෙම අධ්‍යාත්මික නෙමෙයි. ප්‍රොස්පෙරිටි සාර්ථකත්වය පෙරේත අධ්‍යාත්මික නෙමෙයි. උන්වහන්සේ ආවේ ලෝකය ගලවන්න මේ ලෝකයේ තියෙන අරගල වලින් නෙමෙයි. හැබැයි ජේසුස් ආදරය නිසා ජේසුස් ගාවට එන හැම කෙනෙක්ම ගැලෙව්වා. පේදුරුතුමාගේ නැන්දම්මව සුව කරා. හැබැයි ඒක නෙමෙයි අරමුණ. ඒක සලකුණක් විතරයි. ප්‍රාතිහාර්ය සලකුණක් විතරයි අරමුණ නෙමෙයි. ඔබට අරමුණක් තියෙනවා. මොකද මේ ලෝකේ නෙමෙයි අපිට ලෝකය වෙන්නේ. යොක් වහන්සේගේ සාක්ෂිකාරයන්ට මේ ලෝකේ තමයි ලෝකේ. මොකද 1,44,000යි සලකුණත් එක්ක දේව රාජ්‍යයට යන්නේ. අනිත් අය මෙහෙ තමයි අපි අලුත් අහසක් අලුත් පොළවක් මෙහෙම ඉර නිකන් මැන්ටල් වෙලා අරුත් වෙලා නැද්ද? පොළවක් වෙලා අලුත් පොළවක් වෙලා මෙතන තමයි යාලා ඉන්න හදන්නේ. වැරදි ගැන්වීමක්. ඔබට මට වෙන ලෝකයක් තියෙනවා. එනිසා ජේසුස් ගාවට ආව හැම කෙනෙක්ම හිස් අතින් ඇව්වේ නැහැ. සුව කරා. ඒක අරමුණ නම් අදත් උන්වහන්සේ සුව කර ඉන්න ඕනේ. ඒක නෙමෙයි අරමුණ. ඒක සලකුණක් විතරයි. මොකද මේ ලෝකෙට පාපය ව්‍යසනය වසංගතාවේ පාපයත් එක්ක මරණය ආවේ පාපයත් එක්ක. ජේසුස් කිව්වා මම මේ හැම දෙයකටම වඩා ඉහළින් ඉන්නේ. මරණයත් මරලා නැගිට්ටපු ස්වාමීන් වහන්සේ මමයි. උන්වහන්සේ මලවුන් නැගිට්ටුවේ ඒ දේව රාජ්‍ය සලකුණක් විදියට. හැබැයි මරිච්ච නැගිටපු අය ආයි මරුණා. මගේ ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේගේ එතනට ගිහිල්ලා ඔබට මට කතා කළා කියන්නේ අරමුණ එතන නෙමෙයි. ඒතර ජේසුස් ඒ තැනදී උන්වහන්සේ මේ ගමන තුල ශ්‍රාවකත්වය පෙරේතකමක් නෙමෙයි ප්‍රේරිතකමක්. එතන ඔබ මම රැඳිලා තියෙන්නේ ඉල්ලන තැනක. ඒ උන්ගේ බඩ පිරුණාම රොටි වැඩි කරන ප්‍රාතිහාර්යයෙන් පස්සේ බලහත්කාරකමින් ජේසුව රජකමට පත් කරන්න හැදුවා. බලහත්කාරකමින්. මොකද එයාලා බඩ පිරිච්ච නිසා. ඔබ තාම උන්වහන්සේත් එක්ක ඉන්නේ. උන්වහන්සේ ඔබට ඉල්ලන දේ දෙන නිසාද? ඒ කියන්නේ මේ නුවාණය කරද්දී සඵල වෙනවා. අතන සිද්ධාස්ථානයට යද්දී ආශිර්වාද වෙනවා. නැද්ද? අර මම ප්‍රේමන්තනේ මේ භක්තියට මම චැලෙන්ජ් කරනවා නෙමෙයි. හරි ලස්සන දෙයක් ඔබගේ ඒ භක්තිය. හැබැයි ඔබ ඉන්නේ එකටද? ඒ කියන්නේ එතන හම්බ වෙන්නේ නැත්නම් වෙන තැනකට යනවා. එතන හම්බ වෙන්නේ නැත්නම් තව තැනකට යනවා. ඒතර ඔබට ඕනේ උන්වහන්සේ වෙලා ATM කාඩ් එකක් නේ. ඔබට ඕන දේ ගන්න තැනක් නේ. ඒකයි දෙවෙනි කීමේ කතා කරලා කියන්නේ. ප්‍රඥාවේ දෙකක් තියෙනවා. දෙවෙනි කීම හරි ලස්සනට කතා කරලා කියනවා ප්‍රඥාවේ කොටස් දෙකක් තියෙනවා. බලන්න පළවෙනි වගන්තිය කියනවා මන්ද ඊර්ෂ්‍යාව උන්නතිකාමය කොතැනද? එතන අවුල් වේවල්ද සියලු නපුරු ක්‍රියා දැත්තේ. ඒත් ලෝකෝත්තර ප්‍රඥාව අපි හැමෝම කියමු බලන්න. ලෝකෝත්තර ප්‍රඥාව මොකද්ද? ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාවක්. ඒ කියන්නේ ලෝකයට උත්තර වූ ප්‍රඥාවක්.
ලෞකික ප්‍රඥාවකුත් තියෙනවා. ඒක තමයි ගොඩ ගහ ගන්න හදන්නේ. අර සාර්ථක වෙන මිනිස්සයා පොසත් මෝඩයා මොකද වෙන්නේ අටුකොටු ලොකු කරලා තවත් එකතු කරගන්නවා. එයා හිතනවා ස්වාමීන් වහන්සේ සඵල කරේ තව පරම්පරා ගානකට ඉතුරු කරගන්න කියලා. එයා දන්නේ නැහැ බෙදා ගන්න කියලා. ඔබට උන්වහන්සේ ඉතිරෙන්න දෙන්නේ තව තැනකට බෙදන්න මිසක් ඔබට ගොඩ ගහ ගන්න නෙමෙයි. මොකද ඔබ බලාගන්නේ ඒ වස්තුව දාන්නේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ජෙහෝවා ජීරේ උන්වහන්සේ ඔබට සපයන්නේ. Not the gift but the giver. ලබා දෙන්න තෑග්ග නෙමෙයි තෑග්ග දෙන කෙනාව ફોකස් කරගන්න. ඒතර ඔබ යැපෙන්න ඕනේ එතන අත්ත මිදිවලට සම්බන්ධ වෙලා ඉන්නේ නැති පළ දරන්නේ. එකතු වෙන පළ ඇවිල්ලා එකතු කරගෙන ගොඩ ගහගෙන තැම්පත් කරගෙන FD දාගෙන ඉන්න නෙමෙයි. කනෙක්ෂන් එකයි ෆෝකස් එක. ඒක අමතක කරලා අපි ලැබෙන දේ අපි යාඥා කරනවා ලබා ගන්න. මගේ ප්‍රමාන්තෙන් ලෝකෝත්තර ප්‍රඥාව වෙනස්. බලන්න වචන කතා කරලා කියනවා. ලෝකෝත්තර ප්‍රඥාව පළමු කොට නිර්මලයි. හරි පිරිසිදුයි. කොහක කමක් නැහැ. ඊළඟට සාමකාමීය, සානුකම්පිතය, යුක්ති සහගතය. ඒ දයාවෙන් හා යහපත් පළවෙනි පරිපූර්ණව පක්ෂවාද කමින්ද කුහක කමින්ද තොරව පවතී. ඒ කියන්නේ මහා නිදහසක්. ඔබ ඒ ප්‍රඥාව තුළ ඉද්දී මගේ ප්‍රමාන්තනේ පුත්‍ර භාවය තුළ ඉද්දී ලෝකෙට තේරෙන්නේ නැහැ ඒ ජීවිතයේ විදිය. ස්වාමීන් වහන්සේ පුදුම නිදහසක්. උන්වහන්සේ කියනවා හිවලුන්ට බෙනද පක්ෂීන්ට කැදලා තිබෙනවා මට හිස තබා ගැනීමටවත් තැනක් නැත. හැබැයි ඒක තැනක් තිබ්බා. ජුවාමකේ 18 බලන්න. ජුවාමකේ 18 කියනවා පියාණන් වහන්සේගේ ලයෙහි වැඩ සිටින පුත්‍රයාණෝ. පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ පුත්‍රයාණෝ උන්වහන්සේ ප්‍රකාශක බලන්න කිසිවෙක කවදාවත් දෙවෙනස් දිටුවේ නැත. පියාණන් වහන්සේගේ පියාණන්ගේ ලයෙහි වැඩවසන එකම පුත්‍රයාණෝ. ඒ පපුවේ හඬ ජුවම් 13 23 බලන්න. ඒ පපුවේ හඬ ඇහෙනකොට දැනෙන නිදහස ඒක වෙනම ප්‍රඥාවක්. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් අතරින් උන්වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන්වහන්සේගේ ලයට ලං විහාන්සේ වී සිටියේ. ඒක තමයි තැන. මයි ප්‍රේමවන්තයනි ඒ සංරක්ෂණය තුළ අතුලාන්ත සංරක්ෂණය තුළ ඔබට දැනෙන නිදහසක් තියෙනවා. ඒක කාටවත් දෙන්න බෑ. ශාලෝම් ජෙහෝවා ශාලෝම් කියන වචනය ශාලෝම් කියන වචනේ ට්‍රාන්ස්ලේට් කරන්න බෑ සිංහලටවත් ඉංග්‍රීසියටවත්. ඒක ග්‍රීක භාෂාවේ වචන එච්චර රිච්. ඒක ට්‍රාන්ස්ලේට් කරන්න බැරි තරම් පෝසත්. ඒ කියන්නේ සාමය සන්නිධියාව නිදහස මේ වචන ගොඩක සංශිතයක් තමයි ශාලෝම් කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව අද වචනය දෙවෙනි කීමේ ඊළඟ කොටස බලන්න. සැබෑ දමිටුකම වූ කලී සාම දූතයන් සාමයෙන් වපුල බීජ වලින් නිපදවන අස්වැන්න. ධර්මිෂ්ඨකම වෙලා අස්වැන්න. ඒක එන්නේ කොහොමද? ඒ කියන්නේ එන දෙයක්. සාමය වැපරුණාම ඒ ධර්මිෂ්ඨකම එන්නේ. ඒ කියන්නේ ඇතුලේ ශාලෝම් සුද්ධාත්මයන්ෝ මේ නිදහස දෙන ඔබට. ඒ කියන්නේ ඒ නිදහස හම්බ වෙන්නේ වචනයත් එක්ක බැටළුවට ඒ වචනයයි ශක්තිය වෙන්නේ. බැටළුවම මෙහෙවන්නේ වචනය. ඒතර මේ වචනය කන් පහදුනාම ඒ සදේ දාසකත්වය තුළ ස්වාමීන් වහන්සේට කීකරු වෙන්න මම ගන්න තීරණයක් තියෙනවා. හැබැයි ඒ තීරණය තුළ ඔබට රිදෙනවා. හැබැයි ඔබට සාමය inner peace. ප්‍රේමවන්තනේ මේ inner peace අතුලාන්ත සාමය ඔබ අත්දකිද්දී එළියේ මොනවා වුණත් ඒක අචින්තයයි අකලංකයයි උච්චාවචේෂණ වෙන්නේ නැහැ. ප්‍රේමවන්තනේ සතුට සහ ප්‍රීතිය අතර වෙනසක් තියෙනවා. happiness and joy. සතුට කියලා කියද්දී සතුට ජොලිය කික් එක ෆන් එක. ඒ කියන්නේ මොනවද ලැබුණාම වැඩි වෙනවා නැති වෙච්ච අඩු වෙනවා සතුට. ප්‍රීතිය කියන්නේ ශුද්ධාත්මයන්ව දෙන දෙයක්. ප්‍රීතිය අචින්තයයි අකලංකයි. ප්‍රීතිය හෙල්ලෙන්නේ නැහැ. ඒකයි ස්වාමීන් වහන්සේ තුර නිතරම ප්‍රීතිවන්න එක තෙසලෝනික උන්වහන්සේ 5:15 කතා කරලා කියන්නේ සියල්ලේදී තුති දෙන්න ස්වාමීන් වහන්සේ නිතරම ප්‍රීතිවන්න. දෙක තෙසලෝනික 5:15 නිතරම ප්‍රීතිවන්න හැමතිස්සෙම වචන කතා කරලා කියන්නේ ඒකයි මේ ප්‍රීතිය කිසිම දෙයකදී වෙනස් වෙන්නේ නැහැ. දෙක තෙසලෝනික 5:15 උන්වහන්සේ කතා කරලා කියනවා 16 වගන්ති ගන්න 16 උන්වහන්සේ කතා කරලා කියනවා නිතරම එක තෙසලෝනික 5:16 උන්වහන්සේ කතා කරලා කියනවා නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න. හැම දෙයකදීම ස්තුති කරන අතුලාන්ත නිදහසක්
ඇතුලාන්ත නිදහසක්. ශාලෝම්. ඒක දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි මගේ ප්‍රමාතනේ. වෙන කිසිම කෙනෙකුට ඒක දෙන්න බෑ. ඒ ප්‍රඥාව වෙනස්. ඒ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව. ඒතකොට සාම දූතයන් වපුර වූ සාමයේ ප්‍රතිඵලයක් තමයි ධර්මිෂ්ඨකම. ඒතකොට ඒ ඉන කනෙක්ෂන් එකත් එක්ක ජීවත් වෙද්දී ඒකේ අනිත් පැත්ත බලන්න. අද දෙවෙනි කියවීමේ බලන වචනය. කිසිවෙකුට ඔබ යමෙකුට ආසාවන්න හුය එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත. එනිසා ඔබ මිනී මරන්න හුය. ඔබ මේක දපුතේ ගත්තේ තන? ඔබ ඒ මිනී මරන්න හුය. ඔබ ඊර්ෂ්‍යා කරන්න හුය. ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්න හුය, සටන් කරන්න හුය, නොඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. ඒ කියන්නේ ආශාවක්, පෙරේතකමක්. ඒ කියන්නේ මේ ලෝකයේ තෘෂ්ණාවක්. මේ ලෝකයේ දෙයකට ආස වෙනවා. පෙරේත මාළුවා තමයි හැම කන්නේ නේ. බඩගින්නේ බඩ පිරිච්ච මාළුවා හැම කන්නේ නැහනේ. ඒතකොට පෙරේතකමත් එක තමයි එක කන්නේ. ඒ ඔබගේ හිස්තන ආසාව මේ කෙලෙස් වලින් තමයි තෘෂ්ණාව ඇති වෙලා එකට යන්නේ. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඔබ ඉල්ලනවා, යාඥාවෙන් ඉල්ලනවා. යාඥාවෙන් ඉල්ලනවා. හැබැයි ඒ දෙන්නෙත් නැහැ. ඔබ ඉල්ලන්නේ වචන ගන්න. ඔබ ඉල්ලන්නේ තෘප්තියක් නැත. ඔබ දබර කරන්න ඕයි, සටන් කරන්න ඕයි. නොඉල්ලන නිසා මේක ඇත්තට මගේ බයිබලයේ තියෙන යාඥාවෙන් නොඉල්ලන නිසා. නොඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. යාඥාවෙන් ඉල්ලන්නේ නැහැ. යාඥාවෙන් ඉල්ලුවත් බලන්න. ඉල්ලුවත් ඔබ ඉල්ලුවත් වැරදි ලෙසද ආත්මාර්ථකාමී තෘප්තිය සඳහාද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ. අන්තෝනි මුන්ද්‍රයාගේ රෝමෙත් කළු නූල් ගැට ගහලා තියෙනවා නේද? ඒ කියන්නේ අන්තෝනි මුනින්ද්‍රයාලා ඇවිල්ලා අන්ඩර් වර්ල්ඩ් එකේ අර මිනිස්සුන්ව බාවන්න ඉන්න චරිත සමහර අයට. අන්තෝනි මුනින්ද්‍රයා බලාගනි. ඒ කියන්නේ අනිත් කැට කැඩුවට මුකුත් වෙන්නේ නැහැ. අන්තෝනි මුනින්ද්‍රයාගේ කැටේ කැඩුවොත් අත ගැලවිලා යන්නේ නැද්ද? අපේ කැටේ මේ හතර හැමදාම රැට ඇවිල්ලා හොරෙක් කඩාලා යනවා. CCTV එකෙන් බලන් ඉනවා මාස්ක් එක දාන්න නිසා අල්ලගන්න බෑ. තේරෙනවද? හැමදාම දෙකට විතර අර ජුසේතුමාගේ කැටේ අනේ මිනිහා හොඳට යනවනේ අනේ. අර මේ කටවල අර මේ තාප්පේ උලකවත් තැනෙන්නේ නැහැ. හොඳට ගලවලා යනවා. මම බලාදී මම එක දවසක් මම එලවගෙන ගියා. මම එලවගෙන ගියාද මිනිහා මගේ දිහා බලාගෙන තිබුවා. තේරුණාද කියන එක? ඉතින් අපි සිකියුරිටි අංගලුත් ඉන්නව නැද්ද? එයාත් බලනවා ඉන්නවද කියලා. එයාත් හොඳට අරන් යනවා. කිසි මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අන්තෝනි මුන්ද්‍රයාගේ කැටේ කැඩුවොත් නේ. අන්තෝනි මුන්ද්‍රයා බලාගනි. කී දෙනෙක් කියනවද? අන්තෝනි මුන්ද්‍රයා බලාගනි නැද්ද? ඉතින් ඒකට තමයි සල්ලි දාන්නේ. ඒකට දැම්මම තමයි ලැබෙන්නේ. කුඩු විකුණලත් 10න් කුඩු විකුණලා අඟහරු වාදන බනිස් දෙනවා. ඊළඟ කුඩු වඩිය සාර්ථක වෙන්න කියලා නැද්ද? දැන් ලොකු උසුරුවමක් හදනවා. කුඩු බිස්නස් කරන්නේ. ලංකාවේ නෙමෙයි මං කියන වෙන තැන්වල. හරි සන්තෝෂයිනේ. පෙරේතකමක්. කොහෙද අපි ඉන්නේ මගේ ප්‍රමාන්තනේ? ස්වාමීන් වහන්සේට hina ඇති. hina නෙමෙයි අඬනවා ඇති. මේ මම අන්තෝනි මුන්දරට මොන මොකක්ද මේ? අන්තෝනි මුන්දර ජීවත් වෙච්ච විදිහ මොකක්ද? අපි ඉන්න තැන මොකක්ද? ඒ කියන්නේ ආත්මාර්ථකාමී ලෙස ඉල්ලන්නේ. ආත්මාර්ථ කළු නූල් ගැට ගහන්නේ මයි ප්‍රමාන්තනේ හුනියමක් වගේ හරියට. ඒ කියන්නේ එහෙම ගැට ගහම මක බෑවිලා යන්න ඕනේ. නැද්ද? සුරෝමයට නම තියන්නේ නැද්ද? සුරෝමයට නම ලියලා තිබ්බහම සතියයි හේදිලා යන්නේ නැද්ද? ඒ කියන්නේ මොන සුරුවන්ද මගේ ප්‍රමාණ? අපි කොහෙද ඉන්නේ? පෙරේතකමක්. යාඥාවෙන් ඉල්ලුවත් ඔබ ආත්මාර්ථකාමී අදහස නිසා ඉල්ලන නිසා ඔබට ඒක ලැබෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ මේ වෙරළෙන් ඔබව දියඹට අරගෙන යන්නේ මේ රාත්‍රියේ මේ දවසේදී මගේ ප්‍රමාන්තනේ මේ සතියේ මේ සති ගානම උන්වහන්සේ මේ ජනවන්දන අවසර අවසාන වෙන කාලේ උන්වහන්සේ ඒ ගැඹුරු ගමනටයි ඔබව අරගෙන යන්නේ. ඒ ගමන මාක්තුමා කතා කරන්නේ හෝඩෝස් කියලා. හෝඩෝස් HODOS හෝඩෝස් කියන්නේ ශ්‍රාවකත්වයට යන ගමනක්. ශ්‍රාවකත්වයේ ගමනක්. හැබැයි තියෙන කේද වාචකය ජේසු මේක සුවිශේෂයේ මේ යන ගමන අතරවාරයේ තුන් පාරක් කියා දෙනවා. තුන් පාරක් කියා දෙනවා. මාක් 8:31 අපි ගිය සතියේ කිව්වේ. මාක් 8:31 උන්වහන්සේ කතා කළා කියද්දී මම දුක් විඳින්න ඕනේ කියද්දී පේදුරු ජේසුව පැත්තකට ඇදගෙන ගිහිල්ලා රිබියුක් කරනවා, තරමටු කරනවා. ඔය දේ දුරින්ම දුරු වේවා වෙන්න බෑ ස්වාමිනේ, මැරෙන්න බෑ.
ජේසුස් කියනවා සාතන් අහකට යනවා ඔබ මට බාධාවක්. අද සුවිශේෂී උන්වහන්සේ කතා කළා කියනවා මනුෂ්‍ය පුත්‍රයා දුක් විඳින්න ඕනේ. ඒක ආයි කියා දෙනවා යාලට මේ හොඩොස් මේ ශ්‍රාවකත්වයේ ගමන තුල. එයාලා කතා කරන්නේ කවුද ප්‍රථමයා කවුද අන්තිමයා තර්ක කරනවා ජේසුට හුම්කම් දෙන්නේ නැහැ. කොටිම කියනවා නම් අහන්නත් අකමැති වුණා කියලා කියනවා. ජේසු කතා කළා කියද්දි මම දුක් විඳින්න ඕන කියලා අද සුවිශේෂී කතා කළා කියන බලන්න එයාලා අහන්න අකමැති වුණා. සුවිශේෂී කියනවා කුමක් නිසාද? උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාණන් අවතට ඊළඟ වගන්තිය. එහෙත් ඒකීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේගෙන් අසන්නටත් ඔවුහු බිය වූහ. අහන්නෙත් නැහැ සත්‍ය නැතුව යනවා. මබ්‍රමාතනේ මේක ඊළඟ සති ගානකට පස්සේ ආයි සුවිශේෂය කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කරලා කියද්දි උන්වහන්සේ ආයි දුක් විඳින්න ඕනේ කියන එක කියනවා මාර්ක් 10:32. එහෙම කියා දෙද්දි මොකද වෙන්නේ? ඔය කියා දෙන අතරවාරයේ සෙබදිගේ පුතු දෙන්න ජෝම් ජාකොබ් ඇවිල්ලා කියනවා ස්වාමීනි වහන්සේ රජක වෙද්දී අපිව දෙපැත්තේ තියාගන්න කියලා. උන්වහන්සේ ඔළුව අතේ ගහගන්න නැති මේ මිනිස්සුන්ට කියන දේ තේරෙන්නේ නැහනේ. කියන සිංහල නෙමෙයි කියන හීබ්‍රු තේරෙන්නේ නැහැද? කියන අරමයික් තේරෙන්නේ නැහනේ. අරමයික් භාෂාවෙන් දේශ කතා කරන නිසා. මම බ්‍රහ්මන්තනේ මේක තේරෙන්නේ නැහැ. ඒකයි මේ ගමනේ මාක්තුමා හරිම සිම්බලිකලි ඒක උන්වහන්සේ සලකුණු අරගෙන මාක්තුමා පෙන්වන්නේ අන්ධයෝ දෙන්නෙක්ව සුව කරනවා. මේ ගමන ආරම්භයේදී අන්ධයෙක් ඉන්නවා. ඒ අන්ධයා 8:22 මාක් 8:22 කියන්නේ මේ ගමන ආරම්භ කරන්න ඉස්සලා අන්ධයෙක් ඉන්නවා. ඒ අන්ධයව සුව කරද්දී ඒ අන්ධයා කියනවා මට මිනිස්සුන්ව පේන්නේ ගස් වගේ කියලා. පේන්නේ ආයිත් සුව කරනවා ආයිත් ආලේප කරද්දී තමයි පැහැදිලිව දකින්නේ. ඒ වගේ ගමනක්. එයාලට තේරෙන්නේ නැහැ වේදනාව කියන්නේ මොකක්ද කියන එක. මෙසියස් ගැලුම්කාරයා මෙසියස් කියද්දී ආලේපිත කෙනා ක්‍රිස්තුස් කියන්නේ ආලේපිත කෙනා දාවිත් වගේ රාජ්‍ය එකසේ සත් කරන රෝමේ සීසර්ව පන්නලා දාලා මුළු ලෝකයම ආධිපත්‍යයෙන් යටත් කරන රජ කෙනෙක්. එයා තමයි නැගීගෙන ආවේ පාන් වැඩි කරලා මිනිස්සුන්ට කන්න දීලා මලවුන් නැගිටවලා වැඩේ නියමට යත්ති. එයාලට මාර ගති නැද්ද? ඉතින් මම ප්‍රේමවන්තනේ එයාලා බලාපොරොත්තු වුණේ මෙසියස් කෙනෙක්. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ බෝට්ටුව දැල් අතෑරලා ආවේ එයාලා දැක්ක උත්තරයක් හොයාගෙන. එමයි කියලා ජේසු පයින් ගහලා එලවන්නේ. ජේසු දරා ගන්නවා. මම ප්‍රමාන්තනේ ජේසු දන්නවා මේක තේරුම් ගන්න අමාරුයි. දුක් විඳින දාසකත්වයේ වේදනාව කියන එක ඇතුලේ සැලසුම් තේරුම් ගන්න සාමාන්‍ය මේ ලෝකේ ප්‍රඥාවට බෑ. මම ප්‍රමාන්තනේ පුත්‍ර භාවය තුළ ස්වාමීන් වහන්සේ කැඳවන්නේ වේදනාව දරන්න කුරුසිය දරාගෙන මානුව එන්න කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු අන්ධයි. ඒ කියන්නේ මතු පිට තියෙන්නේ ඒ තිමිර පටෙන් වැහිලා. එයාලට ඒ ප්‍රඥාව නැහැ. පටු දෙරටුව හැමෝටම පේන්නේ නැහැ. පටු දෙරටුව පටු මාවත හැමෝම අඳුරගන්නේ නැහැ. හැමෝම යන්නේ පළල් මාවතේ. ජීවිතේ අධ්‍යාත්මික පළල්කමෙන් මම ප්‍රමාන්තනේ ගැඹුරට යන්නයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඒ පුත්‍ර භාවය අඳුරගෙන උන්වහන්සේ ඔබට කතා කරන දේ අයිති කරගෙන ඒ සවන විවර වෙලා ජේසු මගෙන් ඉල්ලන දේ මස ඉල්ලන දේ නෙමෙයි ඇඟ ඉල්ලන දේ නෙමෙයි මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලන දේ මොකක්ද කියන එක ඔබට මුමුණලා මද පවනක යසායට කතා කරා වගේ මගේ මද පවනක උන්වහන්සේ යසායට එලියාට කතා කරා වගේ ඔබට ඇහෙන්නට ඕනේ. ඒක ඉන්න වොයිස් එකක්. ජේසු ඔබගේ දොරට තට්ටු කරනවා තඩි බාන්නේ නැහැ. එළිදර වතුනේ 20 ඒ තට්ටු ඔබට ඇහෙන්නට ඕනේ. උන්වහන්සේ ඔබගේ ඇතුලේ මුමුණලා කියන්නේ රහසින් දොර වහගෙන යාඥා කරද්දී ඔබට කතා කරන ස්වාමීන් වහන්සේ ඒකයි ඔබ මේ ලොක්ඩවුන් එකේ හිර වෙච්ච තැන තනි කරලා තියෙන්නේ. ජේසුට ඔබට කියා දෙන්න දෙයක් තියෙනවා. හැමදාම යාඥාවේ ඔබ කියලා පිතා පුත්‍ර දාලා එනවා. උන්වහන්සේ කියන දේ අහන්න කැමති නැහැ. එක වචනයක් වදාළොතින් ඔබ මගේ ආත්මය සුව වෙනවා කියලා කට්ටපුරා පූජාවේ කිව්වට එක දවසක්වත් මේ වචනේ අහන්නේ නැහැ. මොකද මේ වචනේ දෙමොහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ආත්මේ ප්‍රාණ වායුවෙන් වෙන් කරනවා. සංධිය ඇටමිදුලෙන් වෙන් කරනවා. ඒක චැලෙන්ජ් කරන නිසා ඔබ කැමති නැහැ. අපි හැමෝම හරි කැමති මුදුන වෙන තැනකට. අධ්‍යාත්මික මුදුන වෙන්න ඕනේ. සම්මති සමාගම් වලත් මුදුන වෙන්න ඕනේ. පැරිෂ් එකෙත් මුදුන වෙන්න ඕනේ. පවුලෙත් මුදුන වෙන්න ඕනේ. කවුද ලොක්කා? ඒ කියන්නේ මට ලැබෙන දේ ඇයි මගේ ප්‍රේමවන්තනේ ඔබ මුදුන වෙන්නේ? ඇතුළ හිස්කමක් එක්ක.
ඉන්න වොයිස් එකක් නෑ. ඉන්න රෙකග්නිෂන් එකක් නෑ. පුත්‍ර භාවයක හඬක් ඇහිලා නෑ. ඒ ජොර්දාන් නදිය ගිලිලා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා ඔබට ඇහිලා නෑ, තේරිලා නෑ. ඒ නිසා එළියෙන් ආරූඪ කරගත්ත දෙයක්. ඇතුලේ ප්‍රීතියක් නෑ, පිරිච්චකමක් නෑ. එළියෙන් ඔබ ආරූඪ කරන ආටෝපයක් එක්ක ඔබ සෙප්පඩ විච්ඡාවක් එක්ක ජීවත් වෙන්නේ. අපරාධයක්. එහෙමද ඔබ මැරෙන්න යන්නේ. ජීවිතේ එහෙම තැනක සිප්පිකටත් එකද මැරෙන්න යන්නේ. තියඹේ අර්ථය දන්නේ නැතුවද? ජේසු ඔබට මේ කොරෝනාව අවස්ථාවක් කළ දෙන්න එකයි. ලොක්ඩවුන් එක දික් වෙන්නේ ඒකයි. රජයේ වෙන අරමුණු ඇති අපි දන්නේ නැහැ, අපිට වැඩක් නැහැ. මාය ප්‍රේමාන්තයනි. හැබැයි මේ හැම දෙයක් අස්සෙම සීසර් අධිරාජ්‍යයට සංගණනයක් ගන්න තිබ්බේ බදු වැඩි කරලා එකතු කරගන්න. මෙතන බදු ප්‍රශ්නයක් තියෙනවද කියලා දන්නේ නැහැ. දේශපාලන සාකච්ඡාවක් නෙමෙයි, රතු ඉරවත් වෙන මොකුත් නිසා කියන පත්තේ පැත්තක තියෙන. රජයේ අරමුණ මොකක් වුණා? ඒ කූට අරමුණ අපේ රජය නෙමෙයි මං කියන්නේ. ඒ කියන්නේ සීසර්ගේ කූට අරමුණ හරහා ස්වාමින් වහන්සේ ගාන්ටයාගේ වැඩේ කරගත්තා. මොකද ගැලුම්කාරයා ඉපදෙන්න තිබුණේ බෙත්ලෙහෙම නිසා. ඒ සංගණනයටයි දාවිද්ගේ පෙළපතින් ඉපදුණු ජුසේ බෙත්ලෙහෙමට ගියේ. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ අසාධාරණය ASCII කරා. එනිසා රජයත් එක පුප්ප ඉන්න නැති නිවුස් බල දා නැද්ද? දෙරණ බලද්දී රටේ ඉන්න හිතෙනවා. සිරස බලද්දී රටෙන් යන්න හිතෙනවා නැද්ද? එහෙම පෝස්ට් එකක් මම දැක්කා. ඒත් දෙපැත්තම නිවුස් බැලන්ස් කරන්න දෙපැත්තම ටීවී දෙකක බලන්න වෙනවා නැද්ද? පරස්පර විරෝධීව කියන්නේ නැද්ද? අර පැත්තේ සීනි වෙද්දි මෙහෙන් තව වෙනවා. ඒ කියන්නේ මම ප්‍රේමවන්තයනේ. අනේ මන් දන්නේ I don't know why මෙහෙම වෙන්නේ ඇයි නැද්ද? ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන දෙයක් තියෙනවා. ලෝකේ රටේ ලෝකේ ඇයි යන විදිහට. හැබැයි ඉන්න වොයිස් එකක් ස්වාමීන් වහන්සේ ඔබට කියා දෙන දෙයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ, මේ තැන අහලා දියඹට යන්නම වෙනවා. වෙන විදිහක් නෑ. එතනම යා යුතුම වෙනවා. හැබැයි මගේ ප්‍රේමාන්තයනේ, එතනදී රිදෙන්න එක රිදෙනවමයි. ඒක තමයි ජීවිත රටාව. ඒක තමයි ජීවිතයේ විදිහ. ඒතර ඒ වචනය කියා දෙද්දී ගෝලයන්ට තේරෙන්නේ නැහැ. හැබැයි දේව වචනය කියන්නේ මහ පුදුම දෙයක්. ඔබට මතක නම් එම්මාවුස් ගමනේ ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා. මම ප්‍රේමවන්තයනි, ලුක්තුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ එයාලා යන ගමනේදී එයාලට තේරෙන්නේ නැති තැනදී ස්වාමින් වහන්සේ විවස්ථාවලිය දිවසාවලිය අරගෙන දේශනා කරනවා. නමුත් එයාලට මගදී තේරුන්නේ නැහැ. එයාලා නිවසට ඇතුළුනයින් පස්සේ මගේ ප්‍රේමවන්තනි පූප කඩද්දී වචනය කතා කරලා කියනවා. ලූක් 24 කතා කරලා කියනවා 32 වෙනි වගන්තිය. එකල වූ උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දිත් ශුද්ධ ලේවිල පහදා දෙද්දිත් අපගේ හදවත දැවී ඇවිලී ගියා නොවේදයි එකිනෙකාට කීය. ඒක තේරෙන්නේ පස්සේ. එනිසා උන්වහන්සේ කියන දේ, වේදනාව ගැන කියන දේ ඔබට එකපාර තේරෙන්නේ නැහැ. ජුවම් 16:12 බලන්න. ජුවම් 16:12 උන්වහන්සේ කතා කළා කියනවා. මට ඔබහට කීමට තව බොහෝ දේ ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් එතනන් වහන්සේ එනම් සත්‍යතාව ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යාමට ඔබට මඟ පෙන්වන සේක. අභිමාන්තයනේ, ජේසු මේ ගමන යද්දී උන්වහන්සේ ගලිලයට එන ගමන යනකොට ගෝලියෝ වෙනම තර්කයක ඉන්නේ. වෙනම තර්කයක ඉද්දී ජේසුට ඇහෙනවා. ජේසු සිත දන්නවා. එයාලා මේ wrong side යන්නේ, මේ වැරදි තර්කයක්. එයාලා ජේසු කියන දේ පොට්ටක්වත් හාන් කවසියක් තේරෙන්නේ නැහැ කියලා ජේසුට දන්නවා. අද සුවිශේෂය බලන්න. උන්වහන්සේ කතා කළා කියද්දී ජේසුගේ වේදනාව වූ කපර්නාමුට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන විවාද කළොයිදයි ඔවුන්ගෙන් ඇසුවා. ජේසු එක්සැක්ට්ලි දන්නා ඔබගේ ජීවිතේ වෙන දේ. ඔබගේ කාමරය ඇතුලේ ඔබගේ ජීවිතේ රහස් හැංගිච්ච සිතුවිලි සියලුම දෙයක් උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ යන්න දෙනවා. ඒකත් එක්ක උන්වහන්සේ යනවා. මොකද උන්වහන්සේ මේ දෙල් කොළ ගොඩ උඩනවා දුවනවා වගේ කච උත්තර දීදී ඉන්නේ දඟල. උන්වහන්සේ කතා කරන වෙලාවදී කතා කරනවා. යෙසාය 49:10 උන්වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. යෙසාය 49:10 උන්වහන්සේ කතා කළා කියනවා. 49 8 වෙනි වගන්තියට ගන්න.
උන්වහන්සේ කතා කළා කියනවා සුදුසු කාලෙදී මම ඔබට පිළිතුරු දී ගැලවීම දවසේදී නුඹට උපකාර කරන්නෙමි. උන්වහන්සේ කතා කරන වෙලාවක් තියෙනවා මගේ ප්‍රමාන්තරේ. ගෙදර ගිහිලා උන්වහන්සේ අහනවා ඔබ මොනවා ගැනද සාකච්ඡා කර කර ආවේ? ජේසු ඔබට කතා කරන මොහොතක් එක ගේ ඇතුලේ කවුරුත් නැහැ පර්සනල් ඉන්න රෙස්පොන්ස් එක ඉන්න කෝලින් එකක්. ඒකයි ඔබ යාඥා කරද්දී ඇතුල් කාමරයට ගිහලා යාඥා කරන්න. එතන ඔබ පූජාවට එද්දී පූජාවට හෝල්සේල් එකේ ඇවිල්ලා ඔය ඉඳලා ආමෙන් කියලා ගියා තමයි. හැබැයි ජේසු කතා කරන තැනක් නැහැ. සමන් එක ආද්දී දේශනාව ආද්දී සුවිශේෂ ආද්දී ජේසුගේ ගේ ඇතුලේ ඔබට කතා කරන්නට ඕනේ. චැලෙන්ජ් කරන්නට ඕනේ. ඔබ කියන ඔක්කොටම ආවඩන කමන්නේ ඉට්ස් ඕකේ කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ වචනය දෙමුවත් කඩුවක් වගේ සිතුවිලි විමසනවා. අරමුණු විමසනවා. ඔබ මොනවා ගැනද කතා කර කර ආවේ? උන්වහන්සේ ප්‍රශ්න කරනවා ඔබගේ ජීවිතය ගැන. වචනේ කතා කරලා කියනවා එයාලා නිශ්ශබ්දව හිටියා. එතහු නිහඬ වූහ. මම ප්‍රමාණයෙන් මේක අතිශයින් භයානකයි. ස්වාමීන් වහන්සේගෙන් ඔබ ජීවිතේ හංගනවා. හැංගුවට වැඩක් නැහැ උන්වහන්සේ දන්නවා. හැබැයි ඔබ හංගනවා. ඒ කියන්නේ හංගන්න බය වෙන්නේ නැති. අය උන්වහන්සේ දුන්නානේ නැද්ද? දුන්නා. පේදුරුතුමාට කිව්වා මේ මොනවද සාතන් අහකට යනවා කියලා. මම්මෝ මේව කතා කරලා නිකන් ඉන්න වෙනවා. ඊට පස්සේ මාක්තුමාගේ 19 වෙනි වගන්තියේ මම ප්‍රමාන්තේනේ බලන්න 19 වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා මාක් 9:19 උන්වහන්සේ උන්ට උත්තර දෙමින් අහු ඇදහිනේ හීන පරම්පරාව මාක් උපමන කල ඔබ ගැන ඉවසන්නද? ඔහු මා වෙත ගෙනෙන්නයි වදාළසක ගෝලියෝ ගාවට මීමැස් මොලේ හැදිච්ච දරුවෙක් අරගෙනදී ගෝලයන්ට සුව කරන්න බැරි වෙනවා. ජේසු බයිනවා. තව කොච්චර කල් මං වත් එක්ක ඉන්නද? දැන් මෙතන තේරුන්නේ නැහැ කිව්වොත් ආයි බැනුම් අහන්න වෙයි කියලා බය වෙන්නේ නැටි සමහර වෙලාවට. මම ප්‍රමාන්තේනේ පේදුරුතුමාත් බැනුම් ආපු නිසා සමහරට අහන්නේ නැහැ. මගේ ආදර ප්‍රමාන්තේ නමුත් වැදගත් වෙන්න එක දෙයයි. ඒ ඇත්ත එක ජේසුත් එක්ක ඉන්න ඊළඟ වගන්තිය බලන්න මොකද වෙන්නේ? ජේසු එතහු නිහඬව මන්ද වඩාත් උසස් කවරෙක් දැයි මගදී තම තමන් අතර විවාද කළ බැවිනි. ඇහුම්කන් දීලා නැහැ. එයායි ඒගොල්ලෝයි කතා කරලා තියෙන්නේ. ඇහුම්කන් දෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තේ. අපි ගොඩාක් වෙලාවට යාඥාවේ ඇහුම්කන් දෙන වෙලාවක් නැහැ. අපිම අපේ දේවල් කියලා හැරිලා එන තැන. හැබැයි එහෙමයි කියලා ජේසු පයින් ගහන්නේ. ඔබගේ මගේ ජේසුගේ තියෙන සුන්දරත්වය එකයි වචනේ කතා කරලා කියනවා ඊට පස්සේ. එකල උන්වහන්සේ වැඩහිඳ 12 දෙනා කැඳවා. මම බයිබලයේ දකින ලස්සනම වචනයක් මේක. හැම වෙලාවෙම වියවුල් වෙද්දී අවුල් වෙද්දී ජේසු එළවන්නේ නැහැ. ජේසු එක්ක ගන්නවා ළඟට. උත්තරය තියෙන්නේ එතනයි. ඔබට ඔක්කොම තේරෙන එකක් නැහැ. හැබැයි ජේසුත් එක්ක ඉන්න මගේ පුතේ මගේ දූ. ජේසුත් එක්ක ඉන්න දාලා යන්න එපා. වේදනාව ASCII තියෙන ලොකුම පරීක්ෂාව. පළවෙනි කිව්වේ මේකයි දකින්න අපි ඔව්ව පරීක්ෂා කරමු. අපි ඔව්ව නින්දිත මරණයකට දාමු. දාලා බලමු මෙයා කියන දේ ඇත්තද? දුදනාගේ ජීවිතය සුදනාට එහෙම කරද්දී ස්වාමින් වහන්සේට වෙනම සැලැස්මක් තියෙනවා. එක පරීක්ෂාවක් නම් උන්වහන්සේ මගේ ප්‍රේමවන්තනේ එක පරීක්ෂාවක් නම් යෙසායා 48:10 ඒ පරීක්ෂාවේදී මොකද වෙන්නේ? යෙසායා 48:10 උන්වහන්සේ කතා කරලා කියනවා ගිනි උදුනක රිදීමෙන් නොව ශෝකය නැමත ගින්නෙන් මම ඔබ සෝදිසි කර බලමි. සිරාක් 2:5 මම ප්‍රමාන්තනේ ගිනි උදුනක රත්තරන් සෝදිසි කරද්දි මොකද වෙන්නේ? පිච්චෙද්දි මොකද වෙන්නේ? ඒකේ අපිරිසිදු කම අයින් වෙලා පිරිසිදු වෙනවා. රිදී කැටේ කොහොමද පිරිසිදු කරන්නේ? ඒක ගින්නට දාලා මගේ ප්‍රමාන්තනේ බලාගෙන ඉන්නවා. මොකක් වෙනකන්ද? ඒක පිච්චිලා රිදී කරුවගේ මූණ ඒකේ ප්‍රතිබිම්බ ගත වෙනකන් රිෆ්ලෙක්ට් වෙනකන් ඉන්නවා. උදාසේ අසිරියාව මුගුරක් විදියට පාවිච්චි කරනවා කියලා යෙසායා 10:5 කියනවා. උන්වහන්සේ මේ පීඩාව හරි මේ මිනිස්සු තමයි දුක් දෙන්නේ. ජේසුව මැරුවේ ජුදා ජාතිකයන් හරි රෝම නීතියට අනුව. හැබැයි ඒක ASCII සුදනාගේ ජීවිතය නාස්ති වෙන්න දෙන්නේ නැහැ. එක හිස කෙහක්වත් උන්වහන්සේ දන්නේ නැතුව වැටෙන්නේ නැහැ. ඒ මැරෙන විදිය ඉඳන්ම ඒ නීච මරණය ඉඳන්ම බයිබලේ ලියවිලා තිබුණා. ඒක ස්වාමීන් වහන්සේ තේරුමක් එක්ක වෙන්න දෙන්නේ.
ඔබට තියෙන ඇදහිල්ලෙන් ඉන්න, විශ්වාසයෙන් ඉන්න. ස්වාමීන් වහන්සේ මම අතාරින්නේ නැහැ. උන්වහන්සේ මාත් එක්කයි. මේ හැම වේදනාවකටම තේරුමක් තියෙනවා. ඒ නිසා මගේ අරමුණ වේදනාවෙන් අයින් වෙන එක නෙමෙයි. පුත්‍ර භාවය තුළ ස්වාමීන් වහන්සේට එකඟ වෙන එක. සිරාක් 2:5 බලන්න. උන්වහන්සේ කතා කළා කියනවා. සිරාක් 2:5 උපදේ රත්තරන් ගින්නේ උරගා බලනු ලැබේ. තෝරාගත් අය නින්දාව නැමැති උදුනයි පරීක්ෂා කරනු ලබන්නේ. එයාලා හිතන්නේ එයාලයි මරන්නේ. හිබ්‍රූ 12:5 එයාලයි මරන්නේ කියලා. එයාලා මරනවා කියලා දැක්කට මගේ ප්‍රේමවන්ත උන්වහන්සේ පිලාත කියන්නේ එකයි. ඔබ මරන්නත් ගලවන්නත් මට බලය තියෙනවා කියද්දි ජේසුස් පිලාත කියනවා ඉහලින් බලය හම්බුනේ නැත්තම් මිස්ටර් පිලාත ඔබට බෑ. මම බාර වෙන්නේ උන්වහන්සේගේ අතට වෙන කාටත් නෙමෙයි. එනිසා මගේ ආදර ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ වේදනාව හරහා ඔබට සැලැස්මක් දෙනවා. බලන්න උන්වහන්සේගේ සිත් දිරිගන්වන වචනය. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබට අමතක කළ කවුද? මගේ පුත්‍රය සමිදානන් වහන්සේගේ හික්මවීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තරවටු කරන කල මනාලික නොවන්න. මන්ද සමිදානන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවනසේක. පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. මන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ ඊළඟ වගන්ති ගන්න. දඬුවම් කරනස ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න. දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරනසේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? ඔබගේ තාත්තා, ඔබගේ අප්පච්චි. උන්වහන්සේ ඔබව හදන්න යාවේ. හදලා උන්වහන්සේ වගේ කරන්න ආවේ පුත්‍ර භාවය තුළ වේදනාව දරාගෙන කුරුසිය දරාගෙන යන්න යාවේ. උන්වහන්සේ අවසානයේ සුවිශේෂය කියනවා පුංචි දරුවෙක් උන්වහන්සේ එක්ක ගන්නවා. වචනේ කතා කරලා කියනවා ප්‍රථමයා වන්නට කැමැත්තේ හැම කෙනෙකුටම අන්තිමයාත් හැමගේ සේවකයාත් විය යුතුය. ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ කුඩා දරුවෙක් වුන් මැද සිටුවා උතුරුළු කරගෙන. ඒ මම වුණා නම් නැද්ද? යාඥාවේ මම අත්දකින්නම දෙයක් ඒක. ජේසුගේ තුරුල. කුඩා දරුවෙක් කියන්නේ මගේ ප්‍රේමන්තිනේ සමාජයේ සත 5කට ගණන් ගත්තේ නැති කෙනෙක්. කිසිම වැදගත්කමක් නැහැ දරුවෙක්ගේ. දේවස්ථානයේ අතිශුද්ධ ස්ථානයේ ශුද්ධ ස්ථානයේ පිරිමි ඉන්න තැන කාන්තාවන් දරුවෝ ඊට පස්සේ ඉන්නේ. පිරිමි ඉන්න තැනට එන්න බෑ. ජේසු අවුරුදු 12 වෙනකන් එතන හිටියේ. අවුරුදු 12න් පස්සේ තමයි ජේසු පිරිමි ඉන්න තැනට යන්නේ. එයා වැදගත් වෙන්නේ අවුරුදු 12න් පස්සේ ජුදා දරුවා කියන තැන. අපි මන්දනේ ජේසු ඒ දරුවා වරගෙන තුරුළු කරගන්නවා. ගෝලයන්ට තේරුන්නේ නැහැ. අබ්බගාත අබලන් වෙච්ච චරිත ඔබ මම වගේ. ඒ අවදගත් කියන තැන උන්වහන්සේ තුරුළු කරගන්නවා. ලෝකේ ලේබල් වලින් අනාථ වෙන්නට ඕනේ නැහැ. ඔබ කොච්චර බැරිද තේරෙන්නේ නැහැ. ඒ වලටමයි ආවේ වැටෙන්නේ කමක් නැහැ. ජේසුගේ තුරුලට යන්න. ජේසු තුරුළු කරගෙන උන්වහන්සේ කතා කළා කියනවා මේ දරුවා මේ බඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා. මා පිළිගන්නේ. ඒ කියන්නේ පුංචි දරුවෙක් වගේ ජීවත් වෙන කෙනෙක්ව පිළිගන්න. මාව පිළිගන්න. ඒ කියන්නේ මමයි උන්වහන්සේ කෙනෙක් වෙනවා. මම ප්‍රේමවන්තනි මේ දරුවා කියන තැනදී මාක්තුමාගේ සුවිශේෂයේ අපි දකිනවා 10:13. මාක්තුමාගේ 10:13 කතා කරලා කියනවා මේ දරුවා කියන වචනය. ඊළඟ වගන්තිය ගන්න. හරි. එන්න හරින්න ලදරුවන්ට මා වෙතරින් දාඩින්න ඕන් නොවලක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු අය සන්තකය. එබැවින් මම ඔබට කියමි යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකුසේ නොපිළිගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුළු නොවන්නේ අයන්ට වදාළසේක. චූටි ළමයෙක් වගේ කීකරු වෙන, ඇහුම්කන් දෙන, වැරදි අඩුපාඩු තියෙන හැබැයි ජේසු ගාව ඉන්න කෙනෙක් වෙන්න. ඒ පට්ටම් ලාඩම් ගැලවිලා අවදගත් කෙනෙක්. ඒ අවදගත් කෙනෙක්ව පිළිගන්න ඔබ සූදානම් වෙන්න. ඒ අවදගත්කම තුළ ඒ ලෝකේ ප්‍රඥාව තුළ මෝඩයි කියන තැන ස්වාමීන් වහන්සේ මහ පුදුම දේවල් කරන නිසා අදහගන්න. උන්වහන්සේ මගේ ප්‍රේමවන්තයනි මතේතුමාගේ 18:3 මේ ලදරුවා ගැන වෙනම කියනවා you have to be a copy of a child. උන්වහන්සේ කතා කරලා කියනවා මතේයු 18:3 සැබවින්ම මම ඔබට කියමි ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුවොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්න වූය. එනිසා අද මේ දරුකම තුළ උන්වහන්සේ ගාවට යමු. මගේ ප්‍රේමවන්තයනි ඔබට තේරෙන එකක් නෑ මේක. හැබැයි උන්වහන්සේට කියමු යාඥාවේ ඉඩ දෙමු උන්වහන්සේට ඔබව ගැඹුරට අරගෙන යන්න.
පෙරේත යාඥාව පොඩ්ඩකට අතාරින්. පෙරේත යාඥාව අස්සේ ගැඹුර හොයන්න. ස්වාමීන් වහන්සේට මොහොතක් කියන්න කතා කරන්න. ස්වාමීන් වහන්සේගෙන් අහන්න මෙතන ඔබ වහන්සේ මට මොකද්ද කියන්නේ? පෙරේතකමෙන් ප්‍රේරිතකමකට යන තැනක්. ඒ දරුවෙක් වගේ උන්වහන්සේගේ තුරුලේ ඉද්දී උන්වහන්සේ ඔබව ඒ ගැඹුරට අරගෙන යනවා. උන්වහන්සේ අවසාන කොට කතා කළා කියනවා ඔබ ජෙරුසලමේ ඉන්න. ගෝලයේ ඔක්කොටම කතා කළා කියනවා උඩු මහල් මැදුරේ ඉන්න. යන්න එපා ඉන්න. ශුද්ධාත්මයන් ඔබ වසා ගන්නවා. ශුද්ධාත්මයන් ඔබ වසා ගත්තයින් පස්සේ රෝම 5:5 උන්වහන්සේ කතා කළා කියනවා බඳු බලාපොරොත්තුවකින් අපිට කිසි කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ආත්මයානු දේව ප්‍රේමයෙන් අපට දෙන ලද ශුද්ධාත්මයානු දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. ඒ ආදරයෙන් පිරුණයින් පස්සේ මොනතරම් කෙනහිලුකම් මොනතරම් අවලාද මොනතරම් පහත්වීම් සමාජය අත්දැක්කත් ඒ පුත්‍ර භාවය තුළ මහා දයාබර කීකරුකමක මේ වේදනාවේ තේරුමක් තියෙන බව අදහගෙන උන්වහන්සේගේ කුරුසය උන්වහන්සේගේ අතින් බාරගෙන වෙන කිසිම කෙනෙකුට නෙමෙයි උන්වහන්සේගේ අතින් බාරගෙනයි අපි මෙතනට යන්නේ. ඒකයි උපදේශකයා සිරාක් 2 අවසානයේ කතා කරලා කියන්නේ 18 වෙනි වගන්තිය අපි මිනිසුන්ගේ අත්වලට නොව සමිඳුන්ගේ අත්වලට බාර වෙමු. එතුමන්ගේ තේජස යම්සේද එතුමන්ගේ කරුණාවත් එසේමය. මයි ප්‍රේමාන්තනි බය වෙන්නට එපා. ජේසු ගාවට ගිහිල්ලා ගෝලයෝ ඇටි කියලා ගිලපු උල්ගුඩු වගේ හිටියා වගේ බය වෙන්නට එපා. ආදරය තුල බයක් නැහැ. එක ජුවම් 4:18 කතා කළා කියනවා උන්වහන්සේගේ ආදරය ඉස්සරහා බය වෙන්නට එපා. වචනය කතා කළා කියනවා එක ජුවම් 4:18 ප්‍රේමයේ බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බියවීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින් බියවන්නා ප්‍රේමයෙහි පරපියුණම නැත. උන්වහන්සේ සැර කරයි බණී කතා කරන්නේ නැතුව ඉදී තේරෙන එකක් නැහැ. හැබැයි ජේසුත් එක්ක ඉන්න හැම දෙයක්ම තේරෙන්නේ නැති දෙයි උන්වහන්සේටම කියලා උන්වහන්සේගේ වචනය අයිති කරගෙන මේ ගැඹුරු ගමන යන්න අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්.